නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දන්තං නයන්ති සමිතං දන්තං රාජා රුහිස්සති දන්තෝ සෙට්ටෝ මනුස්සේසු යෝතිවාක්‍යං තිතික්ඛති රිලැක්ස් රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශනය කෙරෙන්නා වූ මෙම ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ එවැගේම පටිගත කිරීම වලට සහභාගී වෙන්නා වූ පින්වතුන් ප්‍රමුඛ කොට සිටින්නා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි, නිවන් මඟට උපනිශ්‍රේ වන ස්වාමීන් වහන්සේ කැමැති පරිදි ධර්ම දේශනාවක් කියන මාතෘකාව යටතේ තමයි මෙම ධර්මානුශාසනාව ගුණ කරන්න කල්පනා කරන්නේ. ධම්මපදයේ නාග වර්ගයට අයත් මේකේ වර්ග 26ක් තියෙනවා. මේකේ එක එක ගාථා එක එක දවස්වලට එකේ ඉඳලා තමයි දැන් මේ 23 වෙනි වර්ගයේ ඉන්නේ. 26ට ගියාම ආයෙත් මුලට යන්න පුළුවන්. ගාථා 403ට ධර්ම දේශනා 403ක් කරන්න පුළුවන්. සහභාගී වෙන අය අනුව, එමත් නැත්නම් නාලිකා අනුව, එමත් නැත්නම් අප භාවිතා කරන පෙළ අනුව සමාජයට යමක් කියන්න තමයි මේන් සූදානම් වෙන්නේ. විශේෂයෙන් අනුග්‍රහක බෞතුන් මීට පෙරත් අපලව මාධ්‍යවල ධර්ම දේශනාවන් කරවාගෙන තියෙන බව සහ අපට කලකපටන් සවන් දී තිබෙන බවත් දැනගන්න ලැබෙනවා. මා මේ සමාජය තුළ දකින දෙයක් ගැන කියන්න කැමතියි. අපි බෙදමුකෝ බෞද්ධ අබෞද්ධ කියලා. අබෞද්ධය ගැන අපට ඊතර කතාවක් නැහැ. බෞද්ධ මේ සමාජයේ යම් යම් බෞද්ධ චාරිත්‍රවල නිවසේ විහාරස්ථානයේ වෙසක් පොසොන් නැසලවල කටින පින්කම්වල සහ මෙකී සහ නොකී පුණ්‍ය කර්මයන්ගේ නිරත වෙනවා. මේ කිසිදු ක්‍රියාවක් අයහපත් හෝ වැරදි කියලා අපි කියන්නේ නැහැ. මන්දයත් සත්‍යයට නැත්තම් මිනිසාට සතර ගමනේදී ඔහු ප්‍රිය කරන ලෞකික සුඛයක් හිමි කර ගන්නට ඕන නම් එය අහඹු ලෙස නොමිලේ ලැබෙන දෙයක් වශයෙන් පෙන්වන්නේ නැහැ. පබ්බදිතස්සපි උපකාරානි පුඤ්ඤානි, දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, ගිහි භූතස්සපි උපකාරානි පුඤ්ඤානි. පින කියලා කියන්නේ මිනිස්සාට උපකාරක ධර්මයක්. ලබාගත් ජීවිතේ පැවිද්දේ හිටියත්, ගෙදර හිටියත්, දෙවියන් අතර ඉපදුනත් ඒ උපකාරය තිබෙනවා ආයු වර්ණ සැප බල වශයෙන්. මේ මග යන්නට ඊතරම් ගැඹුරු ධර්මයක් දැනගන්න අවශ්‍ය නැහැ. හොඳ නරක පින්පව් දෙක දැනගත්තාම ඇති. මේ අයම මේ යහපත් ක්‍රියාකාරකම් කරන අයම තමන්ට මතුවෙන ගැටලුවකදී, හදිසියේ මතුවෙන සමාජ ප්‍රශ්නයකදී මා දකිනවා කිසියම් ආකාරයක සංයමකින් තොරව කය වචන මෙහෙවන බව සහ ඇසිරෙන බව. ඔවුන්ට මේ මොහොතවල් වලදී සුඛ චිත්තං සංතානයේ පිළිබඳ පාලනයක් දමනයක් පිළිබඳ මොනම අවබෝධයක්වත් නැහැ. බුදුන් වහන්සේගේ මේ ධර්ම දේශනා සියල්ල පරිහරණය කරනකොට මා දකින දෙයක් තමයි මිනිසාට දුක් ගෙනත් දෙන්නේ බාහිර සමාජය නෙවෙයි. ඒවැය පවතින්නේ පුංචි ප්‍රත්‍යක් විතරයි. ප්‍රත්‍ය කියන්නේ දෙවන සාධක, පළවෙනි සාධකය නෙවෙයි. මූලික කාරණේ නෙවෙයි. මූලික කාරණේ අපි ළඟ තියෙන දෙයක්. මේ මා අත තිබෙන පොතෙහි මේ තැන්වල තිබෙන ගාථාවල තේමාව තමයි අදාන්ත සිත මිනිසා දුකට පත් කරයි.
අදාන්ත කියන එකේ තේරුම ගන්න මනා දමනයකටපත් නොවූ සංවර නොවූ සිත. අදාන්ත වූ සිත දුක අදාන්ත වූ සිත මිනිසා දුකටපත් කරයි නම් මිනිසාට සැප ලබා දෙන්නට සිත දාන්ත කරගන්න ඕන. සාන්ත දාන්ත කියලා අපි වචනයක් අහලා තියෙනවා. දාන්ත කියන පදේ පාලි තේරුම දමනය වූ කියන අර්ථය. දැන් මම ප්‍රශ්නයක් අහනවා සමාජයෙන්. අද නම් මිනිසාට දුක් ගෙනත් දෙන්නේ ඒ සින් මිදීම සඳහා සිත දමනය කරගත යුත්තේ අද. එතකොට මරණින් පසු නිවන් ප්‍රාර්ථනා කරන්නේ මොන සිතක් දමනය කරගෙනද? අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් බලාපොරොත්තු වෙන එදාට සිත දමනය කරගන්න හදනවා කියන එක නෙවෙයිද? ඒ කියන්නේ අද අපි සිත දමනයකින් තොරව ජීවත් වෙන්න කැමතියි කියලා නේද එකෙන් කියන්නේ. මොවුන්ගේ දර්ශනපතේට බෞද්ධකමේ ගැඹුරු පැත්ත අහු වෙන්නේ නැහැ. ඔවුන්ට අර දාන්ත අදාන්ත සියලු තැන්වල සිටමින් කරන්න පුළුවන් බුදුදහමත් තෝරගන්නවා. වැරදිත් කරමින් කරන්න පුළුවන් බුදුදහමක්. දුර්වලකම් දුෂ්ටකම් තියාගෙන අනුගමනය කරන්න පුළුවන් බුදුදහමක්. ඒක තමයි මම දකින්නේ පෘථග්ජන මිනිසා තමන්ට ඕන තැනට ආගම ඇදගෙන යනවා. එතකොට ආගමික හරයන් බාල වෙනවා සරල වෙනවා. පෘථග්ජන මිනිසාට තමන්ට ඕන තැනකට ආගම ඇදගෙන යන්න දීපේක විපාක තමයි අද අපි දකින්නේ. පෘථග්ජන මිනිසා බුදු සමයෙන් පෙන්වන ආගමික සංගමයට දාන්තභාවයට එන්න ඕන. මේක තියෙන ලස්සන කතාවක් මම ඔය තව නොකිය ඉන්නේ එකයි. අන්න එතනදී මම දකිනවා මේ සූත්‍ර දේශනා නැත්තම් මේ ඉගැන්වීම් සියල්ල යුදබිය ගිනිබිය ගම් රටවල් ගැන කරන කතා හැම නෙවෙයි. එතකොට ඒවා රාජ කතා චෝර කතා නම් වූ දෙතිස් කතා වලට අයිති වෙනවා. මිනිසාගේ කයට වඩා සිත පිළිබඳව කතා කිරීමක්. ඔබ අසා ඇතිනේ මෙන්න මේ ගාථාව. තුන්ෙක් ගහස්ස ලහුනෝ යත්ත කාම නිපාතිනෝ. නිග්‍රහ කිරීමට පාලනයකට අපහසු යම් තැනක් කැමති නම් එතෙන්ට ගිහින් පදිංචි වෙන ලගින. මේ මිනිසාගේ සිත. චිත්තස්ස දමතෝ සාදු. සිත දමනය කර ගැනීම යහපත්. දමනය වූ සිත සැපගෙනත් දෙයි. චිත්තං දන්තං සුඛාවහං. අන්න බුදුරජාණන් වහන්සේ දුකක් ගෙනත් දෙනවා කියලා නෑ ජීවිතේ දුකයි කියලා අපේ පාඩම් කරගෙන හිටියට. බුදුන් වහන්සේ පැහැදිලි කරව දාරන්නේ මිනිසාට සුඛගෙන දෙන ප්‍රතිපදාවක්. නමුත් ඒකට උන්වහන්සේ වදාළ පරිදි තේරුම් අරගෙන අපි කිසියම් ආකාරයේ අනුගමනීය ප්‍රතිපදාවකට යන්න වෙනවා. අපට කැමති පරිදි ජීවිතය ගත කරලා හරියන්නේ නැහැ. අන වර්තමාන බුදු සසුන මම දකිනවා. සමහරු බඹලෝ යන්න, සමහරු තුසිත දෙවිලෝ යන්න, සමහරු දිව්‍ය ලෝක යන්න, සමහරු අර විසාකා උපසතේ තියෙන කාරණා ටිකට. එහෙම නැත්නම් අනාගත බුදුහරු හම්බෙන්න යන්න. යමක් ලබන්න, ලෞකික වශයෙන් යමක් ලබන්නම මේවා යෙදෙන අය ඉන්නවා. ඔබ අසාති වෙනවද විසාකාව ගිහින් අහපු ප්‍රශ්න ටිකක් තරුණ කාන්තාවන් ටිකක් සම්බන්ධයෙන්. ඔවුන් උපසතේ සමාදන් වෙලා. මොකටද ඔබ උපසතේ සමාදන් වුණේ කියලා එක එක්කෙනාගෙන් අහනවා. මම ඔක්කොම කියන්නේ නැතුව එකක් දෙකක් කියන්නම්. තරුණයක් කියන කාරණේ තමයි වැඩි වයසට යන්න නැතුව විවාහ වෙන්න ලැබෙන්න කියන එක. තව කෙනෙක් කියන කාරණේ තමයි කීකරු ස්වාමි පුරුෂයෙක් ලැබෙන්න කියන එක. තව කෙනෙක් කියන කාරණේ තමයි නැන්දම්මා දබරයක් නැති කෙනෙක් හම්බ වෙන්න කියන එක. අනේ විදිහට නෑනා කරදරයක් නැති කෙනෙක්. ඒකවල මේගොල්ලෝ මේ සිල් සමාදන් වෙලා ඉන්නේ මොනවටද? Tamanට ඕන දේවල් ඉල්ලා ගන්න. තථාගත බුදු පියාණන් වහන්සේ බෝධිද්‍රහ මූලයේදී සියල්ල බාහිර වස්තු ඇතහැරියා නෙමෙයි ලෝභ දේශ මොහ ඇතහැරියා. අපේ විහාරස්ථානයක බෝධියක් වටේ ගිහින් බැලුවොත් කොච්චර જાති ඉල්ලලා තියෙනවද බලන්න අර කොඩි වල ගහලා. බෝධියට පණ හැම තියෙනවා නම් ගෙදරට ඇවිදින් දීලා ඇයි. මේ මොකද කරන්නේ? ප්‍රාර්ථනා සම්බන්ධයෙන් බුදු සමයේ තියෙන්නේ කුමක්ද?
නක්කත්තම් පාතිමාන්තේතං පාතිමානේතං අත්තෝ බාලා උපද්‍යගා. නැකතක් කෙනතුරු අනවන තැනැත්තු බලන් ඉන්නවලු. අත්තෝ අත්තස්ස නක්කත්ත. යමක් කරන්න ඕන නම් එක කරන එකටයි නැකත කියලා කියන්නේ. අත්තෝ අත්තස්ස කෙනෙකේ තේරුම කාර්ය සිද්ධියට කාර්ය කරණය. වැඩේ සිද්ධ වෙන්න නම් වැඩේ කරන එක තමයි නැකත. ඉතින් අපි මේ අදාළ වැඩ කරන්නේ නැතුව ඉල්ලිල්ල හිටියාම අපිට ඕන තැනට බුදුදහම ගෙනින් මම මේක විස්තර කරන්න ඔබට. අසාති වෙනවද කිකිලියගේ කතාව මගේ. ඒ කාලෙත් කිකිලියෝ ඉඳලත් තියෙනවා බුදුන් වහන්සේක දැකලත් තියෙනවා. Taman බහලන කිකිලි බිත්තර කීපයක් එක තරම් මුල්ලක තියලා අනිත් මුල්ලටලා ඉඳගෙන මේ කිකිලි ප්‍රාර්ථනා කරනවලු. අනේ මට මේ බිත්තර වලින් හොටෙන් හරි කකුල් හොරෙන් හරි කටුව කඩාගෙන හරි ලස්සන පැටව ටිකක් බිහි වෙනවා නම් කියලා. උපමා මේ බුදුන් වහන්සේගේ. ඒක භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්න කරනවා. මහණෙනි ඔබ මොකද මේ ගැන කියන්නේ? ස්වාමීනි කිකිලි පැටව බිහි කරන්නට අවශ්‍ය කර්තව්‍ය කරේ නෑ. ඒ නිසා පැටව ලැබෙන්නේ නෑ. ඔබත් අපිත් දන්නවා දින 21ක් කුස යට තබාගෙන උණුසුම සැපවත් තමයි මේක පැටයක් හැදෙන්නේ. ඒක තමයි කාර්ය සිද්ධියට කාර්යකරණය. පිටර වලින් පැටව ලබන්න ඕන නම් රකින්න ඕන. පැත්තක තියලා ප්‍රාර්ථනා කළාට. ඒ වගේ මේ අපේ අය ප්‍රාර්ථනා පැත්තට බර වෙලා මේ ජීවිතයේ දුකින් අත මිදීම සඳහා කල යුත්තක් ඇත්නම් කරන්න ඕන දේ පිළිබඳ අවධානය නැහැ. එනම සිත සම්බන්ධයෙන් තේරුම් අරගත්තාම එහි දමනයක් නැති සිත පිළිබඳව ඔබට අවබෝධයක් තියෙන්න ඕන. දමනය කරගන්නේ කොහොමද කියලා වැටහෙන්න වෙනවා. ඔය ශික්ෂාපද සමාදානය තුළනුත් යම්කිසි පාලනයක් කරගත්ත හැකි. නමුත් ඒක දමනය නෙවෙයි. ඒක පවතින්නේ පව් නිසා කරන්නේ නැහැ, නැත්නම් වැරදි නිසා කරන්නේ නැහැ, නැත්නම් ශික්ෂාපද සමාදන් වුණ නිසා කඩන්න හොඳ නැති නිසා කරන්නේ. පුද්ගලයාගේ කය වචන වලට පුද්ගලයාට ශික්ෂාපද තියෙන්න පුළුවන්. නමුත් සිතට ශික්ෂාපද පනවන්න බෑ. ඒක වෙනත් ක්‍රමයකින් দমনය කරන්න පුළුවන් බව තථාගත බුදු පියාණන් වහන්සේගේ ඉගැන්වීම සඳහන් කරනවා. දැන් මේ ගාථාව ඔය තියෙන කතාවක් මම කියලා ඔතෙන්ට දැන් යන්නයි හදන්නේ. මම කියවන් යනකොට මට හරි රසක් දැනෙනවා යම් තැන්වල. නැවත නැවතත් කියවීම කරන දෙයක් අපි. එවිට ඒක සමාජයට උදාහරණයක් වශයෙන් ඉදිරිපත් කිරීම හොඳයි කියලා හිතෙනවා. මේ වගේ කතාවක්. මොකද්ද මේ දන්තං නායන්ති සමිතං කියලා කියන්නේ? ඔබ දන්න දෙයක් ඒ වුණාට මේ. කිසියම් দমনය කරගත්ත සතෙක් මිනිස්සු මැද්දට අරන් යනවා. ණයා නටවනව දැකලා ඇති ඔබ. රිලව අරන් ගිහින් තියාගෙන මනමාල නෑදගන් යන හැටි ඔක්කොම ටික රඟපාලා පෙන්වන හැටි දැකලා ඇති ඔබ. මේ වගේ මේ සත්වයින් ඒ වගේම අලි සර්කස් නැරඹුවා නම් නැත්නම් තවත් ඔය සර්කස් කියලා තියෙන වර්ග තියෙනවා. ඒවා ඉන්නවා කොටි විත සත්තු. එමත් නැත්නම් වාහනයක් ඇදගෙන යන්න, වාහනයක් තල්ලු කරගෙන යන්න, වාහනේ ගොඩ කරගෙන යන්න. කැලේ ඉන්න සත්තුන් කරන්න බෑ. අපිව විස්මයටපත් කරන දේවල් මේ අය කරනවා. මේ කතාව කියන්නේ අර සතාමයි අර කැලේ. නමුත් දැන් අපි කියන දේ කරනවා. මොකද මේ හීලෑ කරන කියන වචනයක් පාවිච්චි කරනවා. දැන් මට මතකයි මම කියන කතාවක් තියෙනවා උපාසකත්වගේ කතාව කියලා. ඒක වෙනදා කියන්නේ වෙන දෙයකට, අද කියන්න ඕනේ මේකට. උපාසකත්ව වයසක තනියෙන් ඉන්න කෙනෙක්. ගෙදර පොත්පත් කියව ගන්න ලාම්පුවක් අල්ල ගන්න කෙනෙකුත් නැහැ. ලයිට් නැති කාලේ. මේ නිසා ගෙදර හිටපු පූසට පුරුදු කරලා පැත්තකින් තියාගෙන ලාම්පුව අල්ලන් ඉන්න කියලා තියෙනවා. නැත්නම් එයා ලාම්පුව අල්ලගෙන ඉනවා පොත කියවනකල්. එතකොට අනිත් සත්තු එහෙම නෙමෙයිනේ කරන්නේ. හැන්දෑවට දඩේමක් හොයන්ට යනවා මෙයා. මේ මිනිසාට මෙබඳු මේ පාලනයක් දමනයක් නැති සතා පවා දමනය කරගන්න පුළුවන්. Tamanට ඕන පැත්තට.
දැන් මම කියපු උදාහරණ වලින් ඔබට මතක් වෙන්නේ ඔබ දැකපු දේවල්. තව දෙයක් තියෙනවා. දන්තං රාජාරු හිරුස්සති. රාජාභි ආරුහති කියලා කොහොම හරි තියෙන්නේ මේකේ. රජුරුවන් මේ වැඩේ කරන්නේ රජුරුවන්ට ඉන්නවත් ගොව්වෝ කැලෙන් අල්ලන් ඇවිදින් ඇත්තු හීලා සත්තු ආශ්‍රයෙන් මංගල හස්ති රාජයා හදනවා. වට්ටන්න නැතුව පරිස්සම් කරලා රජතුමා අරන් යන්න දන්නවා. හරියට මෑතදී මිය ගිය මේ දළදා මාලිගාවේ කරුණ ගෙනිච්ච යතා වගේ. ඔබත් දැක්කනම් පසුගිය දළදා පෙරහැරේදී පාවාඩේ ඈත් වෙලා තිබිලා පාවාඩේ කකුලෙන් හදලා මිසක් අඩිය තිබ්බේ නැහැ. මේක අපි බලන්න ඕන ඔවුනුත් අපට හික්මවා ගන්න පුළුවන්. එතකොට කුලප්පුනොත් වෙන කරදරයක් වෙනම තියෙනවා ගින්දරෙන් පෑගිලා එහෙම නැත්නම් මේ මිනිසුන් මැද කොටියා කියන්නේ අපිව කණ්ඩ ඉන්න සතෙක්. රිලවා කියන්නේ හුණුත් හපා යන සතෙක්. නායා කියලා කියන්නේ කාලා යන සතෙක්. මේ හැම සතාම අපට ඉස්සරහට ගෙනෙනවා අපට කරදරයක් නොවෙන්න. කුමක් කරන නිසාද මේ? දමනය කරගත්ත නිසා. හීලෑ කරගත්ත. අපි ඒකට කියන්නේ හීලෑ කරගන්නවායි කියලා. නමුත් මට මතක තියෙනවා හිත හීලෑ නෑ හරිම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා. හිතන තැන නවතිනවායි කියලා. ඒ ඔබේ මගේ සිත ගැන කියන දෙයක්. අන්න මේ බුදුදහමේ හදන්නේ කය නෙවෙයි. සිත. සිත පිළිබඳව මන අවබෝධයක් නැතුව මේ වැඩේ කරන්න බෑ. සිත පිළිබඳව අවබෝධයක් ලබා දුන්නා වූ තවත් පැත්තක් තියෙනවා චිත්තසයිසික ගණන් කරලා අභිධර්මයේ කියලා. ඒක ඉගෙන ගත්තයි කියලා දමනය වෙන්නේ නැහැ මම දන්න හැටියට. ඒකේ පව් සිද්ධ වෙන හැටි, පින් සිද්ධ වෙන හැටි, අපාය යන හැටි, දිව්‍ය ලෝක යන හැටි, බඹලෝ යන හැටි තව විදිහකින් උගන්වනව ඇරුණාම චිත්තස්ස දමතෝ කියන කාරණාව ඒකේ තිබෙන බවක් දකින්නේ නැහැ. අවුරුදු 32ක් පාලි සාභිධර්මයේ උගන්වපු දහම් පාසල් ප්‍රධානාචාර්යවරයෙක් වශයෙන් සහ මේවා පිළිබඳව කටපාඩම් තියෙන කෙනෙක් වශයෙන් පාඩම් කර ගැනීමේ පහසු සඳහා කවි ගාථා හදලා පාඩම් කරගත්ත කෙනෙක් වශයෙන් ඒක අර සිදුවෙන සිද්ධිය වෙනත් විදිහකට ඉගැන්වීමක් පමණයි. නමුත් ඒක අපිට එකතු වෙන්නේ තුන්වෙනි සංගායනාවෙන් පස්සේ අභිධර්ම පිටකය කියලා එකක් තියෙන්නේ. නමුත් චිත්තං තන්තං සුඛාවහං තිබුණේ බුද්ධ කාලේ පටන්. තවත් එහාට යනවා නම් බුද්ධ කාලේ අවුරුදු 20කට පස්සේ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද පනවනවා. ශික්ෂාපද පනවන්න නැතුවම සිත දමනය කරගත්ත කාලයක් තිබුණයි කියලා තියෙනවා. මේ සියල්ල දැනගන්න ඕන නෑ. අපි දැනගන්න ඕන අපේ සිත අපට පාලනය කරගන්න පුළුවන්ද බැරිද? අපි සිතේ පාලනයට යටත්ද? සිත අපේ පාලනයට නතු කරගන්නවද? අර සත්තුන්ගේ උදාහරණයෙන් පෙන්වන්නේ නෝ හීලා නැති සත්තුම හීලා කරන් වැඩ ගන්නවා. ඔබ තේරුම් ගන්න නැද්ද ලබාගත් ජීවිතය තුළ හිත හීලා කර ගැනීමක් බුදු සමය කියලා කියන්නේ. මේ අනාගතේ ප්‍රාර්ථනා කර ඉන්නේ ඒව ගැන අවධානය යොමු කරලා නැති නිසා නේද? දන්තෝ සෙට්ඨෝ මනුස්සේසු. දාන්ත වූ ශ්‍රේෂ්ඨ මනුස්සයෝ. ඒ මනුස්ස කියන පදයට ඊට පස්සේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා වෙන් කරන්න එහෙම නෑ මතක තියාගන්න. ඔය සමාජයේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වෙන් කිරීම සමාජයට අදාළ වුණාට බුදු සමයට අදාළ නෑ. මොකද මේක බහුජන හිතාය බහුජන සුඛාය. ඕනෑම කෙනෙකුට ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ. අර ඔබ දන්න ධර්මයේ තමයි ගෙදරට 5යි පොයට 8යි පොඩි හාමුදුරන් 10යි ලොකු හාමුදුරන් උපසම්පදා සීල් කියලා වෙනම ක්‍රමයක් තියෙන්නේ. ඒ අවුරුදු 700ක් තිස්සේ අපිට ගෙනාවු මාර්ගඵල නැති බුද්ධ ආගමේ. නමුත් මේකේ මේ සියලු දෙනාටම තවත් කාරණයක් තියෙනවා. අර ඔක්කොම සිත මුල් කොටගත්තු සංවරයක් නෙවෙයි. කාය වචන මුල් කොටගත්ත ශික්ෂාපද සංවර මුල් කොටගත්ත හොඳ නෑ කියලා පාලනය කරගන්න එකක්. සිත පිළිබඳ අවබෝධයක් නැහැ. සිත පිළිබඳ අවබෝධයක් වෙනකොට අදාන්ත වෙන හැටි තේරෙනවා.
එතකොට අදාන්ත සත්වයා දමනය කරගත්තේ යම් ශිල්ප ශාස්ත්‍ර උදව් කරන්නේ. අර කේසි සූත්‍රයේ පෙන්වනවා අසුන් හික්මවන කේසි බ්‍රාහ්මණයා. හොඳින් කියලා හික්මවා ගන්න බලනවා. දඬුවම් දීලා හික්මවා ගන්න බලනවා. බැරි නම් මරනවා කියලා තියෙනවා. කුස්සේ ශිල්ප කුලයට මාවඩක් වෙන හින්දා. ලබාගත් ජීවිතය තුළ ජීවිතයේ සැපවත් වීම සඳහා අධ්‍යාපනයේ රැකියාව මිලමුදල් යාන වාහන ඇඳුම් පැළඳුම් සොයා ගන්නවට අමතරව දාන්ත වූ දමනය වූ සිතක් ලබා ගැනීම කියන එක නේද බුදු සමයේ තේමාව. ඔබ විසින් කළ යුතු දෙයක් නේද ඒක? තුම්හේ කිච්චං ආතප්පං කියලා මොකද්ද වදාරන්නේ? ඔබ විසින් මේ කෙලස් තැවි මේ කටයුත්ත කරන්න ඕන තථාගතවරු පාර පෙන්වනවා. අක්ඛාතාරෝ තථාගතා. එනිසා මම දකින්නේ මොනතරම් උදාහරණ තිබුණත් මොනතරම් ගංගා ගැන කතා කර තිබුණත් මොනතරම් යටගිරිදවස් බරණැස්නුවර රජුරුව ගැන කතා කළත් ඒ කතා කරන්නේ අතීත සිද්ධියක් නෙවෙයි, රාජකථා චෝර කතා නොවේයි, ඔබ සහ ඔබේ සිත කය ගැන. ඔබට කැඩපතක් දෙරට ගියාපුවම ඔබේ අඩුපාඩු කැඩපත පෙනෙන්නා වගේ ඔබ පෙන්වා දීමක් තුළ ඔබට දුක් සිදුවෙන හැටි පැහැදිලි කරනවා මේකේ. අනතුරුව එහෙනම් ඔබට දුකින් මිදෙන්න කරන්න ඕන දේ තේරෙනවා. අදාන්ත චිත්තේ දාන්ත චිත්තේ බවට. චිත්තය කොහොමද ඔබ තේරුම් ගන්න? සමහර මගෙන් අහයි කොහෙද තියෙන්නේ කියලා. ඊට වඩා ඔබ තුලින් මේක ඇත්තද කියලා තේරුම් ගන්න. ඇතැම් දවස්වල ඇතැම් පෙළවල් ගන්නවා මේ සඳහා. ඔබ අවමගුල් උත්සවයකට ගොහින් නැහැ තාම. ඔබේ අවමගුලට. අන් අයගේ අවමගුල් උත්සවලට ගොහින් තියෙනවා. මොකක්ද ඔබ දකින්නේ? මෘත කලෙබර හේවත් මල සිරුර. නෑදෑකම කතා කරනවද? කෑම ඉල්ලනවද? අඬනවද? වැළපෙනවද? නෑ, ප්‍රතිචාර මොකුත් නැහැ. ඒ මැරිලා හින්දා කියලා කියන්න එපා. ඒක කවුරුත් දන්නවා. ආගම ධර්මය අනුවගත් කල කයෙන් සිත ඉවත් වී ඇති බැවින්. දැන් නම් එහෙනම් අර හිනහැවි බෝනික්කා ඇස් නටවා බලබලා කියලා ගීතයක් තියෙනවා වගේ ඔබ මේ අතපය හොලවන්නේ කතා බහ කරන්නේ සියලු දේවල් කරන්නේ කුමක් නිසාද කියලා තේරෙන්නේ? සිත තියෙන නිසා. සිත නැති දවසට කයට පොළොවට පස්සේ නෑරුණාම කරන්න දෙයක් නැහැ. ඒ දැනගත්තට මදි. තථාගතයන් වහන්සේ තරම් සිත පිළිබඳව විග්‍රහ කරපු කෙනෙක් මම දකින්නේ නැහැ ලෝක ආගමික ග්‍රන්ථවල. ඉතුරු නැතුවම. එනිසා උන්වහන්සේ පැහැදිලි කර වදාරනවා සිත තිබුණාට තියනවා නෙවෙයි. වඳුරෙක් අත්ෙන් අත්තට පනින්නාසේ. හටගත්ත ගමන් මෙයාම නම් වූ අයිතිය උරුම කරගත්තා වූ සිත මොහොතක් පාසා ඉපදී මිය යනවා. යං ඒවං ලහු පරිවත්තං යත ඉදං චිත්තං මෙසේ හටගත්ත ගමන් මේ යන දෙයක් තියනවද? සිතතරම් මම බුදු වැසින්වත් දකින්නේ නැහැ. උපමාවක්වත් කරන්න බෑ. ඔබ තුලින් දකින්න මම කීවට නෙමෙයි. තරහ එනවා, බය එනවා, දුක එනවා, කනගාටු වෙනවා, සතුට එනවා, ප්‍රීතිය එනවා. එකක්වත් අද තිබුණාද? ඒවා ඇවිදින් වැඩේ කරලා දීලා යන්න විතරයි පුළුවන්. තව ටිකක් එහාට යන්න. එවිට ඔබට සිත උපදින්න තැන් 6ක් ඇඟ තුල දීලා තියෙනවා. ඇහැ, කන, නාසය, දිව, කය. බාහිරට විවෘතයි. බාහිර දේවල් නිසා සිත් උපදවා ගන්නවා. දැන් ඔබට ඇහෙන් කනටත් කනෙන් නාසයටත් රූපයෙන් ශබ්දයට, ශබ්දයෙන් ගන්ධයට හිත ගියොත් එහෙනම් ඒකේ සිත මාරු වෙනවා කියලා පිළිගන්නවා නේද? ඊට වඩා වේගෙන් මාරු වෙනවා ඇහැ තුලත් නමුත්. දැන් මේව මොකටද දීලා තියෙන්නේ? ඇස්පියන් ඉන්න නෙමෙයි. ලෝකෙ සිදුවෙන සිද්ධීන් හඳුනාගෙන ජීවත් වෙන්න තමයි මේ පහ දීලා තියෙන්නේ. නමුත් රතු ඉර පනිනවා අපි අතින්. මේ දීලා තියෙන වටිනාකමට එහා යමින් රතු ඉර පන්න ගන්නවා. තවත් එකක් තියෙනවා. රූපයට ප්‍රතිචාර දක්වනවා ඇහැ, ශබ්දයට ප්‍රතිචාර දක්වනවා කන, ගන්ධයට ප්‍රතිචාර දක්වනවා නාසය, රසයට ප්‍රතිචාර දක්වනවා දිව, කයේ පහසට ප්‍රතිචාර දක්වනවා කය. බාහිර මොනවා හරි ඕනේ වට ප්‍රතිචාර දක්වන්න. නමුත් නිින්ද ගියන් පස්සේ මේ ලෝකෙ මොකක්වත් නැහැ පද්දර වහගෙන නිදි. මේ ලෝකෙම අඩුවක් නැතුව තියෙනවා ඔබේ හීන ලෝකය. දැන් මේ මොනවද පේන්නේ? ඔබ නම් කෑ හීන පේනවා කියලා.
මට ඒ උත්තරේ මදි. මම තේරුම් ගන්නවා ඒ ඔබේ දවල්ට හඳුනාගත් දේවල් ආශ්‍රයෙන් හිතට එන දේ පේනවා. දැන් පේන්නේ ඇහැට නම් සිතේ ඇහැක් තියෙන නිසානේ පේන්නේ. ඔබ කවදාවත් හිතුවද සිත කියන්නේ ඇහැ කියලා? පේන්නේ ඇහැටනේ. ඇස් දෙක පියාන නිදිනේ. ඒ ඔක්කොම පේන්නේ ඇහැ තියෙන නිසානේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා ඇස කියන්නේ සිත, කන කියන්නේ සිත, නාසය කියන්නේ සිත, දිව කියන්නේ සිත, කය කියන්නේ සිත. ඇස කන නාසය දිව කය කියන දොරවල් හයට සිත පිහිටයි. සිත අරමුණු රසය අනුභව කරයි. අන්න එහෙනම් අපට සිත පිහිටන්න තැන් හයක් තියෙනවා. දැන් මේ කවුරු ගැනද කතා කරන්නේ? අභිධර්මයේ කියන්න එපා. මේ තමයි මේ සිත দমনය කරගන්න බැරි ආකාරය සහ দমনය කරගන්න ඉගෙන ගන්න ඕන පාර. කායිසිත දෙකට බෙදලා ඉගෙන ගන්න ඕන. කායට කරන්න පුළුවන් දෙයක් නැහැ. සිහි නැති වැටුනහමත් එහෙමම. මරණයට වැටුනොත් ඊට පස්සේ පොළොවට පස් වෙන යනවම කරන්න දෙයක් නැහැ. එතකොට පණ කියන්නේ මොකද්ද? ආත්මය කියන්නේ මොකද්ද? ඔය කිරලා හැම වැළුවොත් මරණයට පත් වුණාන් පස්සේ ශරීරය තිබුණට වඩා කිලෝ ගාණක් වැඩි යරුණාම අඩු වෙන නෑ මොකක් වගේ. නමුත් ලෝකයේ ආගම් වල ආත්මයක් උගන්වනවා. කොහොමද අපි ආත්මයක් ඉගෙන ගන්න? ඇහෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට හිත මාරු වෙනවා නම්, කය පරලෝ යන්නේ නැහැ, පොළොවට පස් වෙනවා නම් කවුද යන්නේ, මොනවද යන්නේ කියලා ගැටලුවක් නැද්ද? යන හැටි ගන්න ඕනේ නැහැ. දුක හදන්නේ කොහොමද කියලා හොයාගන්නකෝ. මේවට තියෙනවා වචනක් දැන්. ධර්මයේ හොයන යනවා නම් ඉගෙන ගන්න ඕන. ඇසෙන් රූප හඳුනන සිත චක්කු විඥානය කියනවා. විඥානය කියන්නේ හඳුනන සිත කියන එක. ඇහෙන් රූප හඳුනන සිත පහළ වෙනවා. පේනවා කියන්නේ ඒකට. කනෙන් නාසයෙන් දිවෙන් කයන් සෝත ගාන જીවහා කාය මන විඥාන හයයි. සත්වයා කියන්නේ විඥාන හයක එකතුවක්. චිත්‍රපටයක් නරපද්දී ඇහැ තුල ඉන්න පුළුවන් ටිකක් වෙලා. ගීතයක් අහද්දී කන තුල ඉන්න පුළුවන්. නමුත් එතන ඉන්නේ නැහැ, මාරු වෙනවා. සිතෙන් සිතට කවුරු හරි යනවද? කයට ඔබ දේවල් කරන්න බැරි නම් දැන් කයේ කොහෙද මම ඉන්නේ දැන්? දැන් ඔබ කියනවනේ ඊයේ හිටපු මටම අද ඉන්නවා, නැත්නම් ඊයේ කෙනෙක් මට බැන්නා මං අද වැඩමවන හරි කරන්න ඕනේ කියලා. ඔබ හිතන්නේ මම කියන්නේ ශරීරය කියලානේ. ඊයේ හිටපු කෙනාමයි අදත් ඉන්නේ. නැත්නම් ඊයේ බැනුම් අහලා අද ගහන්න යනවා. එහෙම ඔබ අරන් තියෙන්නේ කයේ කෙනෙක් ඉන්නවා කියන අදහසින් නේද? මම කියලා. නැත්නම් ඔබ මම කියන්නේ කොතෙන්ටද? ඔබ මම කියන්නේ බුදුන් වහන්සේ මම කිව්ව තැනට නෙවෙයි. බුදුන් වහන්සේ මම කිව්ව තැන හඳුනා ගන්න නැතුව ඔබට මමත්වෙන් මිදෙන්න බෑ. ඔය මම පාවිච්චි කරන්න. මම අම්මා, මම තාත්තා, මම ගුරුවරයා වරදක් නැහැ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ඊට එහා ඔය මම කියන පදයට බුදු සමයේ සක්කාය දිට්ඨි කියලා වචනයක් තියෙනවා. ඒ මොකද්ද? අනේ එතකොට තමයි අපිට මේ දාන්ත බවක් නැති සිතකට පටන් අරගෙන අග දක්වා ගෙනියනවා කියලා හිතේ. කුඩා දරුවෙක් මෙලොවට ඇවිදින් සාන්ත දාන්ත සිතක ඉඳලා ටික ටික සාන්ත දාන්තව නැති කරගෙන අදාන්ත තැන දක්වා අරන් යනවා. මේකට මොකද්ද කියන්නේ? ඔබේ ධනය ඔබ උපදිනකොට ධනය තිබුණ පවුලක නම් හිටියේ. ඔබේ මව්පියන් මරුණන් පස්සේ ඔබ පිරිමි කෙනෙක් නම් මේ සියල්ල සුරාවට සූදියට විනාශ කරලා නැති වුණොත් ඔබට කියනවා පිරිහුණයි කියලා. අවුරුදු 20ක් 25ක් වෙනකොට ආරෝහ පරිහානාහ දේහකින් නම් හිටියේ. අරක්කු බොණ්ඩයි සුම්පානය කරන්නයි හෙරොයින් ගහන්නයි ගිහින් පුරුදු වෙලා කාල්මැස්සෙක් වගේ වුණොත් ඔබට කියනවා ශරීර සෞඛ්‍යයෙන් පිරිහෙනවායි කියලා. තියෙන දෙයක් නැතිවීමනේ. බුදුරජාණන් වහන්සේ මිනිසාගේ ජීවිතේ මුල ඉඳලාකට බුදුදහම දන්නේ නැත්නම් පිරිහෙනවා කියලා දේශනා කරලා තියෙනවා. ඔබ ඒක පිළිගන්නවද? පිළිගන්නවා නම් හැකිතාක් එක්මනින් පිරිහෙන පාර වළක්වලා අනිත් පැත්තට යන්න ඕනේ. පිරිහෙන පාරට අදාන්ත චිත්තය කියලා කියනවා. අනිත් පැත්තට දාන්ත චිත්තය බවට පත් කරගන්න ඕනේ. මම එහෙම කියන්නම්. ඔබ අපි හැමදෙනාටම ළමා කාලේ මතක නැහැ. නමුත් මෙලොවට එන සිඟිත්තෙක් හෝ සිඟිත්තියක්
මම මෑතදී ඔක කියනවා අම්මේ මට බඩගිනි කිරියෝනේ කියන්න හරි බත් ඉල්ලන්න හරි දන්නේ නැහනේ අපි වගේ. බඩගින්න දැනෙනවා. ඔහුට කිරි සොගින නිවා ගන්න කැමැත්තක් ඇති වෙනවා. ඒකට කාමච්ඡන්දය හෝ කාමරාග කියන්නේ කැමැත්තක් ඇති වෙනවා. එහෙනම් කැමැත්ත ඉටු කරගන්න ක්‍රමයක් ඕනනේ. කතා කරන්න බැරි නම් කෙඳිරි ගාලා හරි මොකක් හරි ඇඟවීමක් සංඥාවක් දෙනවා. දැන් මේ අම්මා හඳුනා ගන්නවා මේ ඉල්ලන්නේ කිරි කියලා. තව ටිකක් දවස් යනවා. අමට වැඩ වැඩි වෙනවා. තමට අමතක වෙනවා. කෙඳිරි ගාලා බැලුවා සැරයක් දෙකක් හම්බ වෙන්නේ නැහැ. අඬන්න පටන් ගන්නවා. අඬලා බැලුවා තව ටිකක් හරියන්නේ නැහැ. කෑ යටගිරියෙන් කෑ ගහන්න පටන් ගන්නවා. ඔබට මේව පේනවනේ නේ. එතකොට කිරි හම්බ වෙනවා. තව ටිකක් දරුවෙක් ඉන්නකොට හරි වැඩ වැඩි වෙනකොට හරි දැන් ඉතින් ළමයා ලොකුයි කියලා හිතාන වැඩිපුර එන්නේ නැතුව ඉඳලා අමතක වෙලා ගියාම ඉල්ලලා බැලුවා අඬලා මේ දෙපැත්තට දඟලලා හම්බ වෙන්නේ නැහැ. කෙඳිරි ගාලා යටගිරියෙන් කෑ ගහලා බැලුවා තරහෙන් ඒත් හම්බ වෙන්නේ නැහැ. පස්සෙත් ඉසක යටි කාලලා අදිනවා එහාට මෙහාට තමන්ගේ. නැත්නම් ළඟ තියෙනක් අල්ලා විසි කරනවා. මේ ක්‍රියා තුන මොකක්ද කියලා ඔබ බැලුවේ නෑ නේද? මේ තමයි ඔබව වැරදි පැත්තට ගෙනියන්න ඔබේ තුල පහළ වෙන්නා වූ ක්‍රියා වර්ග තුන. පළවෙනි එක කාම විතර්කය, කිරිබොන කැමැත්ත. දෙවෙනි එක ව්‍යාපාද විතර්කය, යටගිරියෙන් කෑ ගහපු එක තරහෙන්. තුන්වෙනි එක විහිංසා විතර්කය, අල්ලපෙකින් දමලා ගැහුවා. දැන් මේ දරුවා මේවා කළේ කයෙන්ද වචනයෙන්ද එහෙම නැත්නම් සිත මුල් වෙලාද? මේ ගිය දරුවෙකුට හෝ කාටවත් කයෙන් වචනේව කරන්න පුළුවන්ද? අන්න ඒ නිසා වචනේ කය මෙහෙවන්න සිත කියන එකට ඔබට පිළිගන්න වෙනවා. හැබැයි එතන ඊට පස්සේ ඒ සිතේ තියෙනවා ඔයිට එහාට මෙහාට එනකොට කාමච්ඡන්ද සිත නැත්නම් කැමැති දේ ඉටු කරගන්න තියෙන බලාපොරොත්තු. ව්‍යාපාද සිත තරහව. අර තරහින් කෑ ගහන්න යටගිරියෙන් ආහාරනේ. කෑ ගහලා බැරි තැන අල්ලපු දමල ගහන සිත විහිංසා සිත. මෙන්න මේ තුන ළමා කාලේ ඉඳලා මැරෙන කල්ම මේ බෞද්ධයෝ අබෞද්ධයෝ ඔක්කොම මොකද කරන්නේ? මේකට එකතු වීමෙන් බැන්නොත් බැනලා ගැහුවොත් ගහලා පලිගත්තොත් පලිගත්තා රිදෝලා එකතු වෙන්න පුරුදු වෙනවා නේද? දැන් අර දරුවා තුළ වෙච්ච අහිංසකභාවය, අවංකභාවය, කීකරුභාවය, ලස්සන කටහඬ, චිත්තාකර්ෂණීය ස්වභාවය එන්න එන්න අම්මලා කියනවා නේද? දැන් දඩබ්බරයි කීකරුයි කියන දෙයක් නැහැ මටත් ගහන්න එනවා කියලා. ඔබට මේ අත්දැකීම් ඇති. මෙහෙම ගියොත් මරණාසන්නයේ දක්වා මොකද වෙන්නේ කියලා දන්නවද? දරුවගේ ස්වභාවය තරුණිය තරුණයා මැදිවිය කෙනා මැදිවිය දුව පුතා මහල්ලා දක්වා යනකොට ලෝකේ තියෙන මොනවාවත් පේන්න බැරි. අවුව වැරදි, වැස්ස වැරදි, පින්න වැරදි, කණ්ඩ ගෙනත් දෙන එක වැරදි, කණ්ඩ ගෙන්න නැති එක. අවුව වැටෙන එක වැරදි, කරුවල වැටෙන එකත් වැරදි. ඇඳුම් ගේන එකත් වැරදි, ගේන්න නැති එකත් වැරදි. බලන් දෙන එකත් වැරදි, බලන් එන්නේ නැති එකත් වැරදි. බඩු මිල ඉහළ යන එකත් වැරදි, පහළ යන එකත් වැරදි. හරි කිසිවක් නැහැ. දකින හැම එකක්ම මොකද කරන්නේ? තමන්ගේ හිතේ ඇතුළත ව්‍යාපාදය විශ්සෙනවා. දැන් සතුටින් ඉන්නේ. දැන් ලෝකයේ ගිනි ගොඩක් බවට පත් කරගත්තේ ඇවුස්සුනා වූ ව්‍යාපාද සිත විනා ලෝකෙද දුක තියෙන්නේ? අපටත් තියෙන්නේ නැතේ. එහෙනම් බුදුරජාණන් වහන්සේටත් ලෝකෙ දුක තියෙන්නේ නැතේ. අය ලාභය අලාභය සැප දුක් ඔක්කොම තිබුණානේ බුදුන් වහන්සේට සමාජයේ. කණෙක්ක කොරෙක්ක පිලෙක්ක සත්වය ආපායට හැමන කෙවණක්ක පවුල් කඩා ඉරවන්න ආව කාලකන්ණියෙක්ක ඔය තමයි උන්වහන්සේට හම්බෙච්ච උපාධි සමාජයෙන්. සත පහකට තුට්ටු දෙකකට මායිම් කළාද බාරගත්තද? ඔබට එහෙම පුළුවන්ද? ඔබ හරියට එරමිනි අත්තක් වගේ. එරමිනි අත්තේ කටු අනිත් පැත්තට තියෙන පොඩ්ඩ බැරිුණට පැටලෙනවා. අම්මා සමග, තාත්තා සමග, අයියා සමග, අක්කියා සමග, ගුරුවරයා සමග, යාළුවා සමග, ආතනේ අය සමග පැටලෙන්න මේ අනවැරුණාම සිනා වෙලා ආදරෙන් කතා කරන්න ඔබ ඉගෙනගෙන තියෙනවද?
දැන් ඔබ පාවිච්චි කරන්නේ දාන්ත මනස හිතද අදාන්ත සිතද? දැන් මේක සැප තියනවා කියලා බුදුහාමුදුරුවෝ අදාරලා තියනවාද? ගහගෙන බැනගෙන කපාගෙන කොටාගෙන වෛර කරලා එකට එක කරලා කවුරු හරි දිනලා තියනවාද? සැප ලැබලා තියනවාද? කියයි තරහෙන් ඕකට ඔහොම වෙච්ච එක හොඳයි කියලා. නමුත් දැවෙනව නේද? දැන් මේ සියල්ල එක නමකින් ගත්තොත් මොකද්ද මේ වෙලා තියෙන්නේ? නම් තුනකින් අරන් එක නමට යන්. ඔය ධර්මයේ සඳහන් වෙනවා ඒක භික්ෂුන් වහන්සේ නමක් උපැවිදි වෙන්න උත්සාහ කරයි කියලා. බුදුරජාණන් වහන්සේ වෙත එක්කන් ගියාපුවාම අනිත් භික්ෂුන් වහන්සේලා සිසු භික්ෂුන් වහන්සේලා ඇයි මේ බුදු සසුනක් තුළ බ්‍රහ්මචාරී බවත් ඇහැරලා උපැවිදි වෙන්න හැදුවකම මට ওই ශික්ෂාපද 10ක් රකින්න බැරි හින්දායි කියලා. බුදුරජාණන් වහන්සේ විමසා තිබුණු ප්‍රශ්න තමයි කවුද 10ක් රකින්න කිව්වේ? ඔබ සිතයි කය වචන විතරක් රැක ගන්නකෝ. අනේ ස්වාමීනි ඒත් මට වැඩි බෑ. එහෙනම් සිත විතරක් රැක ගන්නකෝ. ආයෙනම් මං ඉන්නම් තාසනය කිව්වයි කියනවා. එහෙම ඉඳලා උන්වහන්සේ සිත රැකගෙන රහතන් වහන්සේ කෙනෙක් වුණායි කියනවානේ. ඉතින් මේ ශික්ෂාපද 10000 ගණක් ඇවත් ගානකට වහනකොට තමයි සිත ඒ මොහොතේ තේරුම් ගත්තාම සිත රකින්න විතර නෙමෙයි මේකේ තියෙන්නේ. ආය 10ට බෙදුවත් ඒකනේ බෙදලා තියෙන්නේ. අන්න ඒ වගේ තුනකට සිත කය වචන. නමුත් සිත නැති කයට කතාවකුත් නැහැ, අතපය හෙලවිල්ලකුත් නැහැ, කය වචන නැහැනේ. අන්න බුදුරජාණන් වහන්සේ බාහිරෙන් පාලනය කරන්න හදන්නේ නැහැ. බුද්ධ ආගම දන්නේ නැති සමාජය තමයි ශික්ෂාපද ටිකක් දාලා බාහිරින් පාලනය කරලා සිල්වත් කරන්න හදන්නේ. බුදුදහමේ ගැඹුරු දන්නේ නැති සමාජයේ. මාර්ගඵලලාභීත්ව ඉවත් ගියා වූ ජීවිතය තුළ නිවීමක් හොයන්නේ නැති අනාගත බුදුහාමගේ සාසන නිවන් දකින්න පෙන්වන සමාජය තමයි ශික්ෂාපද සංවරයක් හදලා පිටින් වළක්වන්න හදන්නේ. ඇතුළතට යන්න දන්නේ නැහැ. කුමක්ද මේ ඇතුළත මේ හැම එකෙම ක්‍රියාවලිය? මොහොතක් පාසා සිතක් ඉපදී නැසී යාම. ඒ සිත කයට එකතු කළොත් වචනට එකතු කළොත් කතා කරනවා කියනවා. කයට එකතු කළොත් කයින් යම් ක්‍රියාවක් කරනවායි කියනවා. දැන් මේකේ දුක් ගෙන දෙන පැත්ත මොකද්ද? අදාන්ත කියන්නේ. අදාන්ත කියන්නේ පිළිවෙලක් නැතුව එනේන හැම එකටම එකතු වෙනවා. අවදි උත්පන්න පටන් නින්දට යන කල්ම. එකතු වෙනව නැත්තම් ගැටෙනවා. අනෙම අපි පුරුදු කරගත්ත හිතරෙන හැම දෙයක් සම්බන්ධයෙන්ම ඇලෙන්න ගැටෙන්න මුලා වෙන්න ප්‍රතිචාර දක්වන්න. දරුවන්ගෙන් මම අහපුවම දෙන උත්තර තමයි ඔබට කවුරු හරි බැන්නොත් මොකද කරන්නේ? බැන්නොත් බනිනවා. මකරේ කැල්ල උදුරගත්ත ගහලා උදුර ගන්නවා. ගැහුවොත් ගහනවා. මේ උපන්තෙන් පටන්ම බාහිර ලෝකයේ දක්වන සිද්ධියකට ප්‍රතිචාරයක් දක්වන්නට ක්‍රියාවට ප්‍රතික්‍රියා පුරුදු වෙමින් එකතු වෙන්න අදාන්ත වෙන්න පුරුදු වුණා නේද? දැන් ළමා කාලේ ඉඳන් මහලු කාලේ දක්වා යනකොට විසාකට වදාළ හරි විසාකට වදාළ දේ හරි බුදුන් වහන්සේ. ඒ සංකෝ විසාකේ සතං ප්‍රියානි සතන්තේ සන්දුක්ඛානි. විසාකාවෙනි මේ විදිහට මේ ජීවිතෙත් ඇසෙන් කනට කනින් නාසයට ඇරෙන කාරණා හදාගත්තොත් ඔබ 100ක් 100 නිසා නැවත දුක් 100ක් උපදිනවා. ලෝකෙද දුක් ඔබ හදාගත්තේ කේද? කවදද මේ මිනිස්සු තේරුම් ගන්නේ දුක ලෝකෙ නෙමෙයි තියෙන්නේ මං හදාගත්ත ලෝකෙ කියලා? එබැවින් එකෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා දුකෙන්. බුදුසමය කියන්නේ දුක උගන්වන එකද දුකට හේතු උගන්වන තැනක්ද? නෑ ඒක මිනිස්සුන්ට අදාළ දෙයක්. බුදුහාමුදුරුවෝ උගන්වන්නේ නැති උන් තැන සහ මාර්ගය. එනිසා මෝඩ මිනිස්සු මේ රටේ ජීවිත දුකයි කියලා කිව්වට ඔබ කවදාවත් ජීවිත දුකයි කියලා කියන්න එපා. බුදුබණ තේරෙන්නේ නැත්නම් ජීවිතයේ දුක හදා ගන්නවා ඒක සත්‍ය නෑ ඒකෙන් මිදෙන්න පුළුවන්. බුදුදහමෙන් උගන්වන්නේ දුක නෙමෙයි දුක නැති වූ තැන සහිත මාර්ගය. ඒක මරණයෙන් එහා පැත්ත නෙමෙයි ජීවිතය තුළ. අන්න අදාන්ත චිත්තයේ දුක සහ හේතුව වැඩි වෙනවා. දාන්ත කරගන්න ගියොත් දුක හේතුව අයින් වෙනවා. හේතුව අයින් වෙන දුක නැති වෙනවා. මොනවද අපි කරන්න ඕනේ? මහ ලොකු බණපොත් ඔක්කොම ටික කියවන්න ඕනේද? මං හිතන හැටියට පරම්පරා 3ක් විතර කියවන්න ඕනේ මේ පොත් ඔක්කොම ගත්තොත් එහෙම.
ඒක සුනීත හරි සෝපාක හරි රජ්ජුමාලා හරි ඔය දුක නැති කරගත්තේ ඔය පොට්ටි ඔක්කොම කියවලද? චිත්තසායක රූප නිබ්බාන අභිධර්මයේ තිබුණෙත් නැහැ පාඩම් කරලාද? එහෙම පොඩි දෙයක් නේද මේක? මේ පොඩි දේ නේද ලොකු දෙයක් කරලා බවට පත් කරලා කරන්න බැරි දෙයක් බවට පත් කරලා තියෙන්නේ. ඔබ පිළිගන්නවද ඔබ ළඟ මරණ එකක් නෙමේ මරණ ගොඩක් තියෙනවා කියලා? ඔබ එහෙන් බලනකොට නම් මව කුසෙන් බිහිම උපත ජීවිත අවසානයේ මරණය. ඒක නෙමෙයි මම කියන්නේ. ඒක සම්මුති මරණයනේ. මිනිසා තේරුම් ගත යුතුයිලු මොහොතක් පාසා තමන් ගාව මරණයක් තියෙනවා කියලා. එතකොට ළමයා තරුණයා එහෙම කෙනෙක් ඉන්නවා කියලා හිතෙන්නේ නැහැ එතකොට. දැන් හිතන් ඉන්නේ ළමයාම තරුණයෙක් වෙලා මැදියේ මහල්ලෙක් වෙනකොට එක්කෙනෙක් ඉන්නවා කියලා. අසුරු ගසන සැනකින් සිත වෙනස් වෙනවා නම් එහෙන් කරනට කනෙන් නාසයට මාරු වෙනවා නම් ශරීරයේ ගන්න ආහාර වලට අනුව නිරන්තරයෙන් වෙනස් වෙනවා නම් කොහෙද එක්කෙනෙක් ඉන්නේ? මේ පිළිබඳ බදාරණ තථාගතයන් වහන්සේ ඔබේ මේ සිත්හි උපදින හැඟීම් ටිකට කන්ද කියලා කියනවා. ඇහි කනේ නාසයේ උපදින ඕන දෙයකට සමූහ. කන්දේසු ස්කන්ධ නැමැති සමූහය. ජායමානේසු හටගන්නා කල්හි. ජීවමානේසු දිරණ කල්හි. මියමානේසු මිය යන කල්හි. උපදින්න දිරන්න මැරෙන්න අවුරුදු 100ක් දෙන්නේ නැහැ මේ කතාවේ. අසුරු ගසන සැනකින් කනේ ත්වං ක්ෂණයක් පාසා ඔබද ඉපදී දිරා මේ යන්නේය. ඒ ක්ෂණකින් ඉපදී දිරා යන්නේ මොනවද? රූප කලාපත් ඉපදී දිරා යනවා. සිතට උපදින දේ ඉපදිලා අවශ්‍ය කර්තව්‍ය කරලා මිය ආතුයි. කොතරම් උත්සාහ කළත් ඔබ සිත තබන්නට සිතේ ස්වභාවය හටගත්ත ගමන් නැසෙන බව නම් මේක භාග්‍යයක් බවට පත් කරගන්න හරව ගන්න වැරුණාම ඇයි මේක අභාග්‍යයක් බවට පත් කරගත්තේ? ගතව දැන් අපි කියමුකෝ අකුණක් ගැහුවා. ඩෝන් ගාලා සද්දයක් ඇහුවා. දැන් නෑනේ ආපහු ගේ දිහක් නෑ. විදුලියක් කෙටුවා. ඒ වෙලට බැලුවොත් අරහම පස්සේ පෙන්වන්න බෑනේ. හට ගැනීමම සමග නිමාව තියෙනවා. මේ සිත්ති හට ගන්නා ඕන දෙයක් මොහොතකින් නිමා වෙනව නේද? පවත්තන්නේ කවුද ඉස්සරහට එහෙනම්? මට ගැහුවා, මට බැන්නා, මට පාඩුවක් කළා, මට නින්දාවක් කළා කියලා ආපහු අපි මොකද මේ කරගන්න යන්නේ? ඒක ඉවර කරන්නේ නැතුව අල්ලා ගන්නවා නේද? ඒකට පණ දෙනවා නේද මැරිච් එකට? ඊයේ සිද්ධ වුණ දෙයක් අද මතක් වෙනකොට පරණ සිතුවිල්ලක් විතරයි නේද? නමුත් මතක් වෙනකොට ඔබට එහෙම දෙයක් තේරෙනවද? මේක පරණ ගත වෙච්ච දෙයක් කියලා හිතෙන්නේ නැතුව මොකද කරන්නේ? ඒකට එකතු වෙලා පණ දෙනවා නේද? මේක තව පදයකුත් තියෙනවා අගට. හැබැයි ඒකට දන්තේතු මිනිස්සේසු වෙලා ඉන්න වෙනවා. මේ සමාජයේ වර්තමානයේ පවතින දේවල් ටිකක් බලන්න. ඉන්ධනයේ ගයක් තියෙනවා. නීත්‍යානුකූලව බෙදා ගන්න බැරුව ගහ ගන්නවා. පොලිසියනොත් එන්න වෙලා තිබෙනවා. එහෙම නැත්නම් බනිනවා. එකට ඉඳලා උණුන්ට බැන ගන්නවා ප්‍රසිද්ධියේ. මේ මිනිසාගේ නොසන්සුන්කම පිටිපස තියෙන්නේ කුමක්ද? අන්න ඒක හොයාගන්න. අදාන්ත බව පිටිපස පවතින්නේ කය නෙවෙයි, වචනේ නෙවෙයි. පිරිහුණා වූ සිත. පිරිහුණා සිතේ තියෙන බලවත් දේ තමයි ලෝභ, දේශ, මෝහ. තව පදකින් කියනවා කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. ඉටු කරගන්න දරන උත්සාහය කාම, ගැටෙන්න දරන උත්සාහය ව්‍යාපාද, තරහව, රිදවන්න දරන උත්සාහය විහිංසාව, අව්‍යාවිද දරන්න. දැන් උදේ ඉඳලා රැ වෙනකල් බැලුවොත් මේ මිනිස් සමාජයේ මිනිස්සුන්ගේ මේ හැතරීම් ටික ඔක්කොම ඔවුන්ගේ වැඩ කියලා හිතනවද? ඔබට කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ වැඩ කියලා තේරෙනවද? මේ ටික හදාගන්න නැතුව බුද්ධ ආගමක් තියනවද? රට සාමකාමී වෙයිද? අනාගත බුදුහාමක දාසනේ මේ තුන හදාගත්තාම අද මිනිස්සුන්ට වැඩක් තියනවද? ඒ මිනිස්සු හැදෙයි එදාට. අපි පොර කුකුල් වගේ කොටා ගන්නවා.
ආගමික වශයෙන්, ජාතික වශයෙන්, දේශපාලන වශයෙන්, ඉඩකඩම් අර්බුද වශයෙන්. කොතනද මේ ද්වේෂය මුල් නොකොටගෙන ව්‍යාහිංසාව මුල් කරගන්න නැතුව ප්‍රශ්න විසඳ ගන්න යන තැනක් තියෙන්නේ මේ සමාජයේ. ඉතින් මේක නේද බුදුහාමුදුරුවෝ පිස්සන් කොටුවක් කියලා දේශනා කළා තියෙන්නේ. කාටවත් දාමතේ උසිතක් නැහැ. ඔක්කොම ගිනි ගත්ත අය. මේ මොහොතේ මේ හිතට එන ඇඟීමට මේකට එකතු වුණාට මොකද්ද කියන්නේ? ගහ ගන්න හිතෙනවා, මරා ගන්න හිතෙනවා, කපා ගන්න, කොටා ගන්න හිතෙනවා. එහෙමනේ ඔබ නම් කියන්නේ. අන්නේ හැඟීමට එකතු වීම තමයි මම කියලා කියන්නේ. මමත්වෙන් ගැනීම. නැවත නැවත ගන්න ඔබ අදාන්ත වෙනවා. දැන් ජීවිතය අගට ගියාම අදාන්ත වෙලා වැඩි හදාගන්න තේරුණත් කල්මදි නේද? හදාගන්න මහන්සි වෙන්න. නමුත් ඇලෙන කර්ම සංඛ්‍යාව 5කදී නතර වුණොත් 100 දක්වා යන්නේ නැත්නම් ඊට පස්සේ 5 අයින් කරගන්න ලේසි නේද? අද මම දකිනවා අවුරුදු 20 දුවලා පුතාලට බුදුසමයේ මෙන්න මේ දාන්ත බව ගන්නන්න පුළුවන් නම් ඔවුන් ජීවිතේ විඳිනවා 30ක් 40ක් යනකොට. ජීවිතේ විඳිනවා වුන්. හැබැයි දාන්ත වෙන්න බැරි වුණොත් විවාහයේ දික්කසාදෙන් කෙලවර වෙයි, බිරිඳට ගහලා කෙලවර වෙයි, බිරිඳ මරලා කෙලවර වෙයි. සහෝදරයෝ වෛරක්කාරී වෙලා කෙලවර වෙයි, අම්මා තාත්තට නොසලකා කෙලවර වෙයි. ඔක්කොම රුයිතෙටයයි. ඒක නෙමෙයිද සමාජයේ වෙන්නේ? කවුද මේවා කරන්නේ? හොරකම්, මරකම්, ජඩකම්, මිනිමරුන් ඔක්කොම කරන්නේ මිනිස්සු කියලා මිනිස්සුන්ට ආණ්ඩුව දනුවන් දෙයි අධිකරණය. මිනිසුන් තුළ හැඟවුණා වූ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ මිනිසාට දුක් ගෙනත් දෙන බව තේරුම් ගන්න නිකන් ඇහැක් තිබිලා බෑ. නුවණසක් තියෙන්න ඕන. දැන් මේ තුන හිතින් ඉවත් කරගන්න කියන එක නේද මේ දමතෝ කියලා කියන්නේ. හිත දමනය කරගන්න කියලා කියන්නේ. එකතු වුණාම බලවත් වෙනවා නම්, එකතු වෙන්න වැඩෙනවා නම්, සාමාන්‍යයෙන් කියන්නකො දෙන්නෙක් අතර, පවුල් දෙකක් අතර අමනාපයක්. පුංචි දෙයක්. අවුරුද්දට බුලත් අතක් දීලා සමා වුණා නම් hina වෙනවා. නමුත් අර ගෙදර කට්ටියට අනිත් පැත්ත කට්ටිය ඉදින් ගතු කියනවා. ඒගොල්ලොත් ගතු කිය. දෙගොල්ලෝ ගතු අහලා වපරහින් බලනවා. මොකද වෙන්නේ? පුවත්පත්වල යන වාර්තාවල පවතින්නේ බහින් බස් වීමක්. දුරදිග යාම තුල මිනිමරුමකින් කෙලවර වුණායි කියන එක. එතකොට දාන්ත බවක් තිබුණාද? බැන්නොත් බැන්නා. එකට එකක් කියන්නකො දෙකක් කිව්වා. දෙකක් කියන්නකො හතරක් කියන්න කිව්වා. මේ අපි ප්‍රශ්න විසඳ ගන්න යන විදිහට මොකද්ද කියන්නේ? මම දැකලා තියෙනවා ඔය මස් කට්ටකට සුනක දේනුවකට එහෙම පොරා කාගෙන මරා ගන්න සත්තු. ඇයි උන්ගේ ගතිගුණ අපි අරන් තියෙන්නේ? උන්ට නම් ඒක තේරෙන්නේ නැහැ. වෙන ක්‍රමයක් නැහැනේ. උන්ගේ ඇඟේ හයිය පෙන්ලා දිනනවා ඇරුණාම. මේ බුදුබණක් තෙවියදී හිත හදා ගන්නයි කියලා ප්‍රශ්නයක් විසඳ ගන්නට අපි මොකද මේ කරන්නේ? අර සත්තුන්ටත් අන්ත තිරසන් ගති ප්‍රදර්ශනය කරනවා මේ අවුල් තුල මම දකින්නේ. මෙන්න මේකට එකතු වෙනවට තමයි ධර්මයේ මගේ ආත්ම කොට ගැනීම හෙවත් නිත්‍ය සුඛ ආත්ම කියලා කියන්නේ. ඔබ කොහෙන් ඉගෙන ගත්තද මම දන්නේ නැහැ ඔවා. ඔය පොතේ තියෙන ඒවා. ඒ මොහොතට ආපු හැඟීමට එකතු වෙනකොට ඒක මගේ. ඒක මගේ, ඒක මගේ ආත්ම. ද්වේෂයෙන් බැනගන්න ගියා නම්, අවියක් කරම් ගහන්න ගියා නම් ඒ වෛරය ආත්ම කොට අරගෙන, ද්වේෂය ආත්ම කොට අරගෙන හිංසාව. නමුත් මේ විශේෂ දෙයක් දීලා තියෙනවා. මේවට හටගත්ත ගමන් එකතු වුණොත් පවතිනවා, එකතු නැත්නම් මේ යනවා. සංසාරයේ සහ මේ ජීවිතේ මේකට එකතු වෙන්නම පුරුදු වෙන නිසා අපට අද හදන්න හරි අමාරුයි. නමුත් මම දකිනවා අපේ ජීවිත තුළ මේකට එකතු නොවන පුරුද්දක් පුංචි කාලේ ඉඳලා තියෙනවා යම් වෙලාවකට. යමක් හිතුණට කටට ආවටම තාත්තා, අම්මා, ගුරුවරයා ඒගොල්ලෝ කියන්නේ තැන නොතැන බලා පාවිච්චි කරනවා, කට වහ ගන්නවා. ඒ ගැඹුරු බුදුදහමක් දැනගෙන නෙවෙයි. හිතට ආවා, කයට වචනට දුන්නේ නැහැ. ඒ හින්දා ප්‍රදර්ශනය වෙන්නේ නැහැ. මේ බ්‍රේක් නැති කටවල් කී දෙනෙක් හිර දඬුවම් විඳිනවද? කී දෙනෙක් අපහාසයට ලක් වෙනවද? අද ඔක්කොම එල්ලුම් ගස් ගිහින් ඉන්න, එල්ලුම් ගස් ගිහිල්ලා ඉන්නේ විහිංසාව විතර්කයයි, ව්‍යාපාද විතර්කයයි පාවිච්චි කරන්න ගිහින් නෙවෙයිද? පේනවද දුක? මේ මිනිස්සු මේක හදාගන්න නැතුව බුද්ධ ආගමේ කිව්වට කවදාවත් වැඩක් තියනවද? 100% මේක නම් කරන්නේ කාටවත් සතිපට්ඨානයක් සිහියක් නැහනේ.
ඉවසීමක් නැහැනේ. ඔන්න අපි පෙන්වන ආගමික ජීවිතේ. ඔබ පෙන්වන්නේ ක්‍රෝධයේ වෛරයේ පරිගැනීම. බුදුරජාණන් වහන්සේ පෙන්වන්න හදන්නේ මනුස්සයාට විරුද්ධවාදියාට ගසට සතා සතුන්ට පරිසරයට ආදරය. බුදුරජාණන් වහන්සේ තරම් ආදරවන්තයෙක් මම දකින්නේ නැහැ. හැබැයි ඒක හින්දි චිත්‍රපටි වල හරි ඉංග්‍රීසි චිත්‍රපටි වල තියෙන I love you නෙවෙයි. උත්තරීතර ආදරය. කපන්න කොටන්න රිදවන්න ගහන්න මරන්න පලිගන්න විනාශ කරන්න තියෙන අකමැත්ත. එහෙම එකක් ඇත්තෙම නැහැ හිතේ. දැන් තමයි ආදරය නැමැති මල පිපෙන්නේ. මම සමාජයට යෝජනා කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ආදරේ කොටස් කරවන්න වෙන්න කියලා. හැබැයි ඒකට හිතේ මරන්න ඕන කාරණාවක් තියෙනවා. ලෝභක්ඛය, දේසක්ඛය, මොහක්ඛය නිබ්බාණං. ෂය කරගන්න ඕනලු. ඉතින් ඔබ ඉන්නේ එකතු කරගන්න පාර නම් ඔබට ආගමික ජීවිතයක් තියෙනවා කියලා කිව්වට හරියනවද? මම දකින ආගමික ජීවිතයේ තේරුම් ගත්ත දවසේ ඉඳලා මේක එකතු නොවීමෙන් බැහැර කරන එක. හිතට එනවා කිවා කියලා හිතේ තියාගනින් කියන්නේ නැහැ කියන්නේ. අන්න වගේ එනකොට ඒකට කියනවා විතර්කය කියලා. හිතට පහළ වෙනකොට විතර්කය කියනවා. කාම විතර්කය, ඉටු කරගන්න ඕනකම ලෝභය, ව්‍යාපාද විතර්කය, තරහව වෛරය වචනෙන් ප්‍රකාශ කරන එක. හිංසා විතර්කය, බෝම්බයක් හරි කෝටුවක් හරි පොල්ලක් හරි යනවා. ඔබද මේවා කළේ? ඒ මොහොතේ උපන් හැඟීම විසින් හැමීම නේද මේවා කරන්නේ? දැන් පේරුණාද ඔබට මේ පෙන්නන අදාන්ත සිතේ තරම? මෙයා මෙතනින් අයින් වුණා නම් දැන් කයත් වචනත් ලස්සන වෙයි. වචනත් මහලු නොවේයි. මම දකිනවා මේ සමාජයේ ඉන්න අයගේ වචනේ ටික ටික මහලු වෙනවා. කටහඬ මහලු වෙනවා. අමිහිරි වෙනවා. ඒ අර ලෝභයේ දේශේ මොහේ වැඩිවීමේ ප්‍රතිඵලයක් වග තවම පරිශන කරලා කවුරුත් හොයාන නැහැ. නමුත් ඕක අඩු කරගන්න ගියොත් එහෙම ජීවිත අවසානයේ දක්වා ඔබට අර හිමිනමක් ගැන සඳහන් කරනවා මිහිරි කටහඬ ඇති මට මතක් වෙන්නේ නැහැ නම දැන් මේ මොහොතේ. ඒ වගේ මිහිරි කටහඬක් තියේවි. මන්දයත් මේ සිතට ආපු හැඟීම තමයි ඇස් දෙක රතු කරන්නේ, මූණ නරක් කරන්නේ, ලේ නරක් කරන්නේ, සියම් මැරිලා වැටෙන්න සලස්සන්නේ. හැඟීම කියන ගහක් ගලද්ද නෑ, එහි තියෙනා උත්සන්න බව, බලවත්කම. දැන් දන්තම් කියන්නේ මොකද්ද? හෙට ඉඳලම පුළුවන් ඔබට. තව බණ ඉස්සරහට අහන්න හුඟක් තේරෙන්න. ආදි උතෙන් පටන් ඔබ ඉන්න මොනම ශේෂ්ත්‍රයක වුණත් කමක් නැහැ. ඔබට අන් අයට එරෙහිව වචන පාවිච්චි කරන්න, කය පාවිච්චි කරන්න, අවියාවද පාවිච්චි කරන්න, නැත්නම් ලෝභය, දේශය, මොහය පාවිච්චි කිරීම බුදුදහමේ තහනම්. එකතු වුණා එකතු නොවේ ඉන්න ටිකකින් නැති වෙනවනේ. ඒක හිතට ආපු දෙයක් නැති වෙන එක න්‍යාම ධර්මයක්. අපිනේ මේකට පණ දීලා එකතු කරලා තියෙන්නේ ආපහු. මම ඔක නිකන් ලේසියෙන් අරින්නේ නැහැ කියලා. මෙතන කඩන්න තැනක් තියෙනවා. එකතු වෙන එක එකතු වෙලා එන එකට එකතු වෙලා සසර හදන්න පුළුවෙනි. එන එකට එකතු නොවීමෙන් සසර ගමන නිමා කරන්න පුළුවෙනි. සසරක් තියෙනවා නෙමෙයි. ඔබ මෙන්න මෙසේ මේ ලෝභ දේශ මොහයන්ට එකතු වෙලා සසර හදා ගන්නවා. වැඩි වුණොත් අපාය පැත්තට හදා ගන්නවා. මද ප්‍රමාණය වුණොත් දිව්‍ය ලෝක පැත්තට හමා ගන්නවා. තව පැත්තකට මුලා වුණොත් බඹලෝ පැත්තට හදා ගන්නවා. මේවට එකතු වීමෙන් ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් සසර හදා ගනී. ඔය ලෝභය නැත්තම් පව කියන එක තියෙන්නේ, ලෝභය කියන එක තියෙන්නේ පවේ විතරක් නෙමෙයි පිනෙත් තියෙනවා. පුණ්‍යකාමී. දුන්නම ලැබෙනවා කියන අදහස වෙනකොට ලබන්න දෙන්න ගියාපම ලෝභය නෙවෙයිද තියෙන්නේ. දුන්නම නම් ලැබෙනවා තමයි. නමුත් මේ රටේ ඉන්න අය ඔක්කොම දුන්නම ලැබෙනවා දැන් ලබන්න දෙනව නෙවෙයිද සමහර අය. එතකොට ඒක ලෝභය විසින් වහගෙන බව තේරෙන්නේ නැද්ද? ඒකේ අන් අයට දෙන පරිත්‍යාගශීලී චේතනාවක් නැහැ. උදව් කරන ඕනකමක්. ලැබෙන්නේ නැහැ කිව්වොත් එහෙම දෙන එකකුත් නැහැ. මෙහෙම තමන්ගේ හිත ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් අපිරිසුදු වෙන බව තේරෙන්න වෙනවා. නොදැනම. ඔන්න අවදි වූ තැන් පටන් නින්දට යනතුරු ඔබ දැන් සංසුන් නෙමේ වෙලාවේ. මේ සංසුන්කම නැති වෙන්නේ ඔබේ කය නෙමෙයි අර හැඟීම් හිතට ආවම. එතකොට ඒ කය නෙමෙයිනේ අර හැඟීමනේ. ඒ හැඟීමේ බලවත්කමක් තියෙන නිසානේ එන්නේ හිත චිත්තාභ්‍යන්තරේ. ආවොත් එකතු වුණොත් ආයෙ හිත ඇතුළට යනවා. හැබැයි ආවොත් එකතුනේ නැත්නම් හිතින් එළියට යනවා. ඒක තමයි ෂය ප්‍රතිපදාව. මේකට නැවත නැවත බලමින් වාසය කරනවට කියනවා අනුපස්සී විහෙරති කියලා.
දැන් මේ වැඩේ කරන්න පුළුවන් නම් වෙන මොනම අවුරුදු 2700ක් තිස්සේ සිදු වෙච්ච මොනවාවත් බුද්ධ ආගමේ දැනගන්න ඕන නැහැ. බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලංකාවේද ඉන්දියාවේද කියලාවත් දැනගන්න ඕනේ නැහැ. අඩි 6ක් උස 12ක් උස කියලා දැනගන්න ඕනෙත් නැහැ. සංගායනා පැවැත්වුවේ නැත්නම් දැනගන්න ඕනෙත් නැහැ. මේ ඕනේ නැතිව ඔක්කොම දන්නවා ඔබ ගැන මොකුත් දන්නේ නැහැ ඔබ. ඒකනේ වෙලා තියෙන්නේ. දැනගන්න ඕන බොහොම ටිකයි. ලෝභක්කේ දේසක්කේ මොහක්කේ නිබ්බානම් මේ දමනේ වෙන හැටි. ෂේ කරගන්න හැටි දැනගන්න. ඒක පැත්තකින් තියා අපි මොකද මේ කරන්නේ? ඉතින් මේ ඕනම ගාතාවක් ගත්තහම මට ඔන්නෝම මේක ගත්තේ මම ඕකේ තියෙන පාඩම කියන්න නෙවෙයි ආයේ. මට පුරුද්දක් තියෙනවා මෙහෙම පොතක් තියාන ඒක අදාළ දේ කතා කරන එක. ඔබට අදාළ පැත්තට මම ඒක ගලපන් යනවා. දැන් එහෙමනම් ඔබට පේරෙනවද ජීවිතේ අගට ගියොත් මේ ටික ඇලෙන කරුණු සංඛ්‍යාව වැඩි හදන්න වැඩියෙන් මහන්සි වෙන්න වෙනවා. ඒ නිසා තමයි සිද්ධාර්ථ කුමාරයෝ ආනන්ද රාහුලාගේ අය කලුකෙස් සුදු වෙන්නට පෙර නව යෞවනයේදීම තපසට ගියා කියන්නේ ඔන්නෝක හදන්න ගියා නැතු ඇස් දෙක පියාගෙන ඉඳගෙන ඉන්න ගියා නෙවෙයි. කැලේට ගියා නෙවෙයි. ඔය කාන්ති පරමන්තපෝතිතික්කා කියන වදහසට එකතු නොවන ඉවසීම තුළින් මේක බිඳුව දක්වා බස් වෙනවා. 20න් පටන් ගත්තොත් බුදුහාමුදුරුවෝ දීලා තියෙන අවුරුදු 7යි උපරිම 30ක් වෙනකොට ඔබට ජීවිතය තුළ නිවන ජීවිතයක් හම්බ වෙනවා. ඊට පස්සේ අර අම්මා තාත්තා එක්ක බිරිඳ එක්ක සහෝදරයෝ එක්ක යාළුවොත් එක්කලා කොක්ක දා ගන්න යන නැති ජීවිතයක් අපූර්වට ගත කරන්න පුළුවන් හිලා වෙයි. එනිසා මේ ඔබේ ඇතුළත ඔබ හතුරෙක් ඉන්නවා. එයා තමයි ඔබ දුකටපත් කරන්නේ. මෙන්න මෙයා සිතින් බැහැර කර ගැනීමට බුදුන් වහන්සේ ඔබට සිහිය පාවිච්චි කරලා එන වෙලාවට එකතු නොවී අතහරින්න කියලා තියෙනවා. ඒක බුදු සමයේ විදර්ශනා භාවනාව කියලා කියනවා. හැදක පියාගෙන ඉන්න එක හරි කැලේට ගිහින් ඉන්න හරි එක අවස්ථාවට එකතු නොවෙමින් එය සිතින් බැහැර වෙන්න ආරණ එක. ඒකට ලොකු ශක්තියක් ඕන. ඉවසීමක් ඕන. පුරුදු කරන්න ඕන. නැවත නැවතත් කරන්න ඕන. මෙන්න එකතු වෙන පැත්තට යන එකට කියනවා පෘථග්ජන කියලා අනුසෝතගාමී කියලා. අතහරින පැත්තට යනකොට කියනවා සෝවාන් වෙලා සකෘදාගාමී අනාගාමී අරිහත් වෙන්න යනවා කියලා. පටිසෝතගාමී කියලා. මේට වඩා ඔබේ ධර්ම දේශනාවට කාලය මට ලැබිලා නැහැ. ඔන්න මම සරල විදිහට කාරණාව පැහැදිලි කළා. මේ විතරක්. මම ඕනනම් ඔබට දෝෂ සූත්‍රයේ පාදේ කියන්නම්. ඒක ධම්මං ගුයික්කේ පජහත අහං වෝ පටිභෝග අනාගාමිතාය. මන්නේ එකම ධර්මයක් අතහරින්න මහන්නේ නෙමෙයි ශ්‍රාවකේනේ. මම ඔබට අනාගාමී වෙන බවට සහතික වෙනවා අප වෙනවා. මොකද්ද? තරහව අතහරින්න. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ සැනසිලිකාර ජීවිතයකට ලං වෙන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතේ අවසන් කරනු ලබනවා. දායකත්වය දරන ලබන්නේ පාදුක්ක වේරගල අංක 160 දර නිවසේ පදිංචි කේඩී මානෙල් ගුණතිලක මහත්මිය විසින්. අරමුණු අතර පාදුක්ක වේරගල අංක 160 දර නිවසේ විසූ වසර 96ක් ආයු වළඳා පරලොස්පත් වී 2022 මාර්තු මාස 17 වන දින වර්ෂ පූර්ණයේ දින මිසිලින් නෝනා රණවක ආරච්චි මෑණියන්ට සහ වසර 41කට පරලොස්පත් කේඩී ගුණතිලක පියාණන්ටත් වසර 26කට පරලොස්පත් සුනිල් වික්‍රමාරච්චි මහතා ඇතුළු සියලු දෙනාට පරලොස්පත් සියලු දෙනා පින් ලබාගත හැකි ස්ථානවල පින් බලාපොරොත්තු වාසය කරත් නම් මේ මහා පුණ්‍ය ශක්තිය අනුමෝදන් වී ජීවිතය සුවපත් කරගනිත්වා. මතුපදිනා භවයකදී ලෝභක්ඛේ දේසක්ඛේ මොහක්ඛේ තේරුම් අරගෙන නිවන් මඟ දුක් කෙලවර කරගනිත්වා. එහෙමයි වෙන්නේ. නොයසේ නම් මතුවත් භවයකදී මිනිස් ලෝක ඉපද නිවන් අවබෝධ කිරීමට හෝ ගෞතම මහා බුද්ධ ශාසනය තුලම නිවන් අවබෝධ කොට ගැනීමට හේතු ආසනාව වේවා. එමෙන්ම එමෙති විදනාගේ ගුණ මහිමයට මේ උතුම් ධර්ම දානයේ කුසලයක්ම උපහාරයක්ම වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ලැබේවා. එමෙන්න ස්වාමින් වහන්සේ මෙලොව ජනිත කළා වූ එම දෙමව්පිය දෙපළටත් මේ මහා පුණ්‍ය ශක්තිය උපහාරයක්ම වේවා. ජීවත් සිටින පවුලේ සියලු දෙනාට සහ ධර්ම ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ මේ ධර්මයේ අනුගමනීය ප්‍රතිපදාවෙන් ලැබේවා. නිකම්ම නෙවෙයි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා හැමත ධර්ම මාර්ගයේ පූර්ණේ වේවා. මූලිදායකත්වයේ දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආනිසංසයන් මත පිහිටා පරලොස්පත් ඥාතින්ට උපහාර දක්වන්න අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගෙන මතු භවයකදී මේ ධර්ම කාරණා තේරුම් අරගෙන අනුගමනීය ප්‍රතිපදාවක් තුලින් නිවෙන සැනසෙර මං පෙත් විවර කරගනිත්වා. අනුගාහක බවතුන් වශයෙන් කත කළා වූ අයට හා සහභාගී වූ හැම දිනාටම ධර්ම ශ්‍රවණය කළ හැමටත් යහාත්ම වශයෙන් මේ කරුණු තේරුම් ගැනීම තුළ බුදුන් වහන්සේ වදාළ චිත්ත දමනය සඳහා අනිත්‍ය භාවිතාව තේරුම් ගන්න ලැබීම තුළින් සිතට එන දේ එකතු වීම නිත්‍ය බවත් ඒකට එකතු නොවීම අනිත්‍ය බවත් තේරුම් ගන්න ලැබීම තුළින්
සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණයෙන් සැනසෙන් මං පිටුවර කරන්නට අවශ්‍ය ධම්මැස ඔබටත් පෑදේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි